හරි එහෙනම් ඔක්කොම පිළිගන්නවා අපේ මේකට ඉතින් කලින් කිව්වා වගේ මම ෆෝම් එකක් දැම්මා ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිබුණා. ඉතින් ප්‍රශ්න එකක් සිලෙක්ට් කරගෙන තියෙනවා මේකට. ඒ වගේම ගොඩක් අය අහපු ප්‍රශ්න කීපයකටත් ජෙනරලි උත්තර දෙන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලාම අපි කතා කරන්න යන්නේ කරන්ට් මාකට් කන්ඩිෂන් එක ගැන. මම කන්ඩිෂන්ස් එකක් තියෙනවා. මම මේක දැනට right. RSI දැන් එතකොට මේ තමයි අපේ price potentials අපිට මේ පේන විදිහට. මෙතන මම තව එක price line එකක් දාගන්න ඕනේ. මෙන්න මේ තමයි මම දැක්ක main support levels ටික මම දකින්න. ඉතින් අපි දන්නවා double top එකක් ආවා Bitcoin වල. double top එකක් ආවා. ඉතින් මෙතනදී double top එක react කරනවා වගේ තමයි අපිට දැනට පේන්නේ. ඉතින් technically බැලුවොත් double top එකක් හැටියට මේක තමයි neckline එක. අපි දැන් මේ තාම ඉන්නේ මේ neckline එක ගාව. මේ තියෙන්නේ first touch මේ තියෙන්නේ right. මෙතන break කරොත් තමයි මේ double top එක react කියන්නේ double top pattern එක work කරනවා. අපි double top එකක් ගත්තොත් බලමු කොහොමද මේකේ price target එක වෙන්නේ කියලා. තියෙන්නේ top range එකනේ right. දැන් මේකේ double top එක react කරොත් ඒ කියන්නේ top එකේ ඉඳන් neck line එකට තියෙන දුර හා සමාන දුරක් සාමාන්‍ය පල්ලෙහාට යනවා කියන ඉතින් එහෙම ගියොත් නම් මේක minus level එකකට යනවා. ඉතින් ඒ double top එක සම්පූර්ණයෙන්ම ක්‍රියා කරයි කියන එක හිතන්න අමාරුයි. හරි. දැන් ඒ අපේ පන්න අරන් බැලුවොත් මීට 2017 මාකට් එක වගේ අරන් බැලුවොත් මේ තියෙන අපිට 2017 තිබ්බ බුල් টොප්. එතකොට අපි දකිනවා මේ සිංගල් টොප් එකක් තමයි මේ බුල් টොප් එකේදී ආවේ කියන එක. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන මේ වගේ සිංගල් টොප් එකක් ඒ කියන. ඉතින් මේ වගේ එකක් ආවෙ නැහැ. ඉතින් අපිට කියන්න බෑ හැම වෙලේම මේ වගේ එකක් ඒ කියලා. එතකොට අපි 2013 টොප් එක අරන් බැලුවොත් මේ තියෙන 2013 13 බැලුවොත් එතන ඩබල් টොප් එකකට වඩා මේ කියන්නේ කැන්ඩල්ස්ටික් තාම මෙතන තුන වලට පැහැදිලිව පේනවා බ්ලෝ ඔෆ් টොප් එකක් සිංගල් টොප් එකක් තමයි අපිට පේන්නේ. ඉතින් අපිට හැම වෙලේම කියන්න බෑ එකම විදිහට මාකට්ස් ක්‍රියා කරයි කියලා කන්ඩිෂන්ස් වෙනස් වෙන හින්දා මේ තියෙන්නේ 2017 සිංගල් টොප් එක. හැබැයි මේ සැරේ ෆස්ට් ටයිම් ඩබල් টොප් එකක් එනවා. ඉතින් මෙහෙම බැලුවොත් දැන් අපිට පේන දේ තමයි right බුල් මාකට් එක ඉවරයි. මම හිතන්නේ නොවැම්බර් වල ඉඳන්ම කිව්වා පුළුවන් තරම් ප්‍රොෆිට් ටේක් කරන්න කියලා. ඒ වගේම මම සාමාන්‍ය කියන දෙයක් තමයි බුල් මාකට් කන්ඩිෂන්ස් තියෙනවා නම් අඩුම ගානේ හැම මාසෙම හරි සතියෙම වාගේ පෝර්ට්ෆෝලියෝ එක අනුව එක්තරා ප්‍රමාණයක් අනිවාර්යෙන් ප්‍රොෆිට් කරන්න ගන්න එකක් එළියට ගන්න ඕනේ කියන එක. ඒ වගේම දැන් මෙතන මම දකින්න දෙයක් තමයි මේ කැන්ඩල් එක ගමු කොපි. මේ වීක්ලි කැන්ඩල් එක බලුවොත්
මේකේ අපිට පේනවා ලොකු බයිබෑක් එකක් ගිහිලා තියෙනවා. කියන්නේ මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ඊට පස්සේ බයස්ලා ආයෙමත් තරන් තියෙනවා. වොලියුම් දාමු. මට වොලියුම් එක දාන්න පේනවා. මෙන්න මේ වීක්ලි කැන්ඩල්ස් වලට එක බැලුවම මේ වීක් එකේ වොලියුම් එක අර වගේ ඩබල් වලටත් වඩා වැඩි. කියන්නේ මේ වීක් එකේ ගොඩාක් බයින් ගිහිලා තියෙනවා. අපිට ප්‍රයිස් රේන්ජ් වලට බලන්න පුළුවන්. right. ප්‍රයිස් රේන්ජ් එක හැටියට ගත්තොත් මේ රේන්ජ් එකේ තමයි වැඩිම මේ වීක්ස් ඔක්කොම ගත්තම මෙන්න මේ රේන්ජ් එකේ තමයි වැඩිම ගිහිල්ලා තියෙන්නේ. ඩේලි දාලා බලමු. ඩේලි බලමු පේනවා ආඩ මෙතන ලස්සන මේ හැංගින් මයින් කැන්ඩල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක සමහර විට රිවර්සල් එකක් හැටියට වැඩ කරන්න පුළුවන් කියන එක. යන්නේ වෙලා right. ඉතින් ඊළඟට මෙහා අපි බලන් ඉන්නේ කොයි වගේ ස්ට්‍රක්චර් එකක් එයිද කියන එක තමයි මම බලාගෙන ඉන්නේ. ඒක මගේ පර්සනල් view එක ඇවිල්ලා මේ ඇවිල්ලා අපේ ෆයිනල් බොටම් එක නෙමෙයි. ගොඩක් දුරට මේක මෙන්න මේ 20000 රේන්ජ් එක ටච් කළා උඩටයි කියන එක තමයි මගේ පර්සනල් view එක. කියන්නේ මෙන්න මේ බොටම් එකට යටිනුත් බොටම් එකක් ක්‍රියේට් කරයි. ඒක ක්‍රියේට් කරනවත් එක්කම RSI එක අපිට weekly RSI එකේ divergent එකක් බලන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ personal view එක. ඉතින් මගේ personal view උච්ච පල්ලයට හැම වෙලෙම වෙයි කියන්න බෑ. මම දකින්නේ මෙන්න මේ area එකට ඇවිල්ලා මේ වගේ pattern එකක් දකි කියන එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒත් overall මම දකින්නේ අපි දැන් Bitcoin bear market එකකට ඇවිල්ලා තමයි ඉන්නේ කියන එක. මේ bear market එක කොච්චර කල් තියෙයිද bear market එකේ price bottoms කොහොමද කියන එක මම වැඩි හිතන්න යන්නේ නැහැ. මොකද මම කියන දේ තමයි right. අපි කාටවත් bottom එකවත් top එකවත් අල්ලන්න අමාරුයි කියන එක. ඉතින් අපි බලන්න ඕනේ කොහොමද මේ රේන්ජින් මාකට් එකක් අපිට ඉස්සෙල්ලම දකින්න පුළුවන් නම් කොහොමද මේ රේන්ජ් මාකට් එක සර්වයිව් වෙන්න පුළුවන් කියන එක. ඉතින් හොඳම එක්සැම්පල් එක තමයි අපිට කලින් තිබ්බ රේන්ජින් මාකට් එකට ගිහිල්ලා බලන එක. වගේල බලුවොත් කලින් තිබ්බ රේන්ජින් මාකට් එකට ගිහිල්ලා බැලුවොත් මේ තියෙන මේ රේන්ජින් මාකට් එකේ ගිහිලා ප්‍රයිස් අඩු වෙලා අන්තිමට මේ බොටම් ලයින් එක ක්‍රෑෂ් වෙලා පල්ලෙහාට එනවා. ඊට පස්සේ මේ තියෙන්නේ bear period එක. ඉතින් මීට සමාන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ කැපිටල් එක අනුව තමන්ගේ කේපබිලිටි එක අනුව තමන්ට ගැලපෙන ප්ලෑන් එකක් හදාගන්න එක තමන්ගේ වගකීම. කියන්නේ ඔයාලට ලොකු කැපිටල් එකක් නැත්නම් මම රෙකමන්ඩ් කරන්න පුළුවන් තරම් Ethereum Bitcoin වගේ රිස්ක් අඩු ප්‍රොජෙක්ට්ස් වල ඉන්න කියන එක. එතනින් එහාට ගිය කැපිටල් එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් හොඳ alt coins ගන්න. මොකද කලබල වෙන්න එපා. මොකද දැන් මාකට් එක bear market එකට යනකොට ගොඩක් project fail වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මම දකින්නේ right ඔයාලට පුළුවන් තරම් Bitcoin උයි Ethereum උයි stable coins උයි එකතු කරලා තියාගන්න. මාකට් එක ට්‍රෙන්ඩින් වෙන්න ගත්තම එතකොට එන්ටර් වෙන්න බලන්න හොඳ projects. එතකන් පුළුවන් තරම් හොඳ projects හොයලා ඒවා ගැන රිසර්ච් කරලා තමන්ගේ ලිස්ට් එකක් හදලා තියාගන්න.
daily right අපි ගිහිල්ලා moving averages බලුවොත් ඔයාලට පේනවා මේ moving averages වලට යටින් price එක තියෙන. ඉතින් මම මෙතන දාගෙන තියෙන සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන moving averages ටික තමයි 13 21 55 89 EMAs ටික. මේ EMA brands වලට තනිකර යටින් තමයි price එක තියෙන්නේ. ඒ කියන්නේ මේ EMA bands වලට යටින් තියෙනකොට මේ ඇවිල්ලා fully bear movement එකක්. අර වෙන අප්‍රේල් වල තමයි මාර්ච් වල මම කියන්නේ 1321 උඩට යන්න ගිහිල්ලා ආයෙමත් අනිත් පැත්තට හැරෙනවා ඒප්‍රිල් මැද වෙනකොට. ඊට පස්සේ දැනට මේක fully bear movement එක වගේ තමයි daily EMAs ටික යන්නේ. බලුවත් 200 DMA එකයි 200 SMA එකයි sorry 200 DMA 200 SMA මේ දෙක බලුවත් ඔයාලට පේන්නේ right price එක ඒ දෙකටත් යටින් තියෙන. ඉතින් මේ වෙලාවට මම දකින්නේ මේ ඇවිල්ලා full bear market එකක් කියන එක. ඒ වගේම weekly ගත්තොත් මෙතන price එක 200 weekly EMA එක touch වෙගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් 200 EMA එක touch කරනවා හරි break කරනවා කියන්නේ full bear market එකක situation එක. ඔයාලට බලන්න පුළුවන්. මම කලින් කිව්වේ 2000 market එකේ ඔයාලට වෙන මේ 200 EMA එක break කරලා price එක ආවට පස්සේ මේ bear market එක තියෙනවා period එක. ඊට පස්සේ ආයෙමත් ඒක 200 SMA එක touch කරනවා. ඊට ආයෙමත් ඒක එහෙම touch එකකට එන්නේ මෙතන covid crash එකේදී ඔයාලට බලන්න පුළුවන්. ඉතින් covid crash එකේ ගත්ත අයට ලොකු benefit එකක් කරනවා. මොකද මේ EMAs SMAs කියන්නේ එච්චර ලොකු complex ඒවා නෙමෙයි. සාමාන්‍යයෙන් EMA SMAs වල touch කරාම තමයි long term buying වලට හොඳම opportunity එකක් හැටියට ගොඩක් අය දකින්නේ. ඉතින් ඒක මම කිව්වේ දැන් මේ වෙලාවේ ගත්තොත් EMA level එක 27000 තියෙන්නේ. SMS level එක 22000 තියෙන්නේ. මේ range ගොඩක් දුරට අනිවාර්යෙන් EMA level එක touch කරයි කියනවා. මොකද තව දැන් මේ අවුරුද්ද ඇතුළත මේ EMA level එක touch කරොත් මේක තමයි හොඳම buying opportunity එක මම දකින්නේ. කියන්නේ long term buying වලට. මේ ඔක්කොම ඉතින් අනිත්‍යයක් කියනවා. මේ ඔක්කොම past data අනුව තමයි අපි decide කරන්නේ. ඉතින් හැම වෙලෙම risk එකක් තියෙනවා. ඒක අපිට stop loss කියන function එක තියෙන trading වල. right ඒක තේරුම් අරගෙන trade කරන්න ඕනේ. trade කරනවා නම් invest කරනවා නම් දැන්ට මොකද weekly RSI ගත්තොත් ඔයාලට පේනවා මේ RSI එක oversold area වලට touch ලං වීගෙන ඉන්නේ. ඔයාලට පේනවා 2019 තමයි අන්තිමට oversold area එක අන්තිමට touch කරේ. මොකද covid crash එකේදී මේක oversold touch වෙන්නේ නැහැ. මේ වගේ සරල techniques පාවිච්චි කරලා කියන්නේ ලොකු capital නැති කෙනෙක්ට මේ වගේ සරල ටෙක්නික්ස් පාවිච්චි කරලා long term investment එකට යන එක තමයි ගොඩක්ම හොඳ දේ හැටියට මම දකින්නේ. හරි. ඉතින් මේක තමයි මට කතා කරන්න ඕනේ. අපි bear market එකදී ඉන්නේ. ටෙක්නිකල් බලව අපි මට පේන්නේ අපි තනිකරම bear market level එකකට අවිල්ලා ඉන්නේ. ඉතින් මේක තමයි අපේ ඊළඟ අවුරුදු දෙකට අපිට ලොකු bull market එකක් බලාපොරොත්තු වෙන්න බැරි වෙයි. ඒත් අපිට all coin rallies කලින් දැක්කා වගේ කාලෙන් කාලට දකින්න පුළුවන් වෙන්න තියෙන chances වැඩි.
අපි ඊළඟ ටොපික් එකට යමු. ගොඩක් අයට දැනගන්න ඕන තිබුණා IMF එකයි ලංකාවට IMF එක අපි දැන් ඩිස්කෂන් කරලා අපේ තියෙන ඉකොනොමික් ක්‍රයිසිස් එක හින්දා මේක කොයි වගේ ලංකාවට බලපායිද කියලා ක්‍රිප්ටෝ සයිඩ් එකේ. අපි ඒක පොඩ්ඩක් බලමු. ආජන්ටිනාවට ඔගොල්ලෝ දන්නවා ගොඩක් අහලා තිබ්බා ආජන්ටිනාවට රූල්ස් දාලා තිබුණා කියලා ක්‍රිප්ටෝ සම්බන්ධයෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ ආජන්ටිනාවේ බැංක්ස් වලින් ක්‍රිප්ටෝ ඩීල් කරනවා. දැන් ලංකාවේ බැංක්ස් වලින් ඒක වෙන්නේ නැහැ. ඉතින් IMF රූල් එකේ තිබුණේ දැනට ආජන්ටිනාව බැංක්ස් වලින් කරන ක්‍රිප්ටෝ සර්විසස් නවත්තන්න කියන එක තමයි රූල් එකක් හැටියට රික්වෙස්ට් එකක් හැටියට ඇවිල්ලා තිබුණේ. මොකද IMF එක through දකින්නේ ක්‍රිප්ටෝ කියන එක වැලිඩ් ඇසට් එකක් හැටියට නෙමෙයි තාම. ඉතින් ඒගොල්ලන් view එකකින් ඒගොල්ලෝ දකින්නේ ක්‍රිප්ටෝ වලට ඉන්වෙස්ට් කරොත් ඒක highly volatile ඉඳ ඉන්වෙස්ට්මන්ට් loss වෙන්න පුළුවන් කියන එක. මේ පැත්තෙන් බැලුවම මට හිතා ගන්න අමාරුයි ලංකාවට ක්‍රිප්ටෝ පැත්තෙන් දාන්න තරම් රූල් එකක් නැහැ. මොකද ලංකාවේ බැංක්ස් වලින් ක්‍රිප්ටෝ ඩීල් කරන්නේ නැහැ. අනික ලංකාවේ කිසිම ලීගල් වැලිඩිටි එකක් දීලා නැහැ තාම ක්‍රිප්ටෝ වලට. ඉතින් ඒ සිටුේෂන් එක මට දැනට හිතන්න අමාරුයි. ලංකාවට IMF කෙන්න කොහොමද තව කල් තියෙනවා. එතන අපිට ක්ලියර්ලි දැනගන්න පුළුවන් වෙන්නේ IMF එක අප්‍රූව් වුණාට පස්සේ එන ඊට පස්සේ ඩිස්කෂන්ස් වල. ඉතින් ඒක හින්දා මම දකින්නේ සාමාන්‍යයෙන් ලංකාවට IMF එක පැත්තෙන් ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් එන්න තියෙන රූල්ස් හරිම අඩුයි කියන එක. ඉතින් කාට හරි ඕන නම් මෙන්න මේ ආටිකල් එක කියවන්න පුළුවන්. ඒ වගේම තව ආටිකල්ස් ගොඩක් තිබ්බා. මේ කොයින්ඩෙස්ක් එකේ දාලා තිබුණා ආජන්ටිනා IMF එක ගැන. ඉතින් ඒක පොඩ්ඩක් කියවලා බලමු මට තේරෙයි. IMF එකෙන් ගෙන රූල් එක ඇවිල්ලා දැනට තියෙන ක්‍රිප්ටෝ සර්විසස් නවත්තන්න කියන එක මිසක් වෙන මොකුත් නෙමෙයි. ඉතින් අපේ ලංකාවේ නැති හින්දා මම හිතන්නේ අපිට වෙන දෙයක් තියෙයි කියන එක. මේක ආන්සර් දැන් ඊළඟට අපි පොඩ්ඩක් ලුනා USD ක්‍රෑෂ් එක ගැන ගොඩ දෙනෙක් අහලා තිබුණා. ඔයගොල්ලෝ දන්නවා ලුනා කියන්නේ ලුනා වල මේන් පර්පස් එක වෙලා තිබුණේ ඩිසෙන්ට්‍රලයිස්ඩ් ස්ටේබල් කොයින් එකක් හදන්න. ඉතින් ඒගොල්ලන්ගේ හදපු ඩිසෙන්ට්‍රලයිස්ඩ් ස්ටේබල් කොයින් එක තමයි මේ USD කියන්නේ. ඉතින් හිතපු නැති විදිහට මේකට ඇටැක් එකක් ආවා. ඒගොල්ලන්ට බලන්න පුළුවන් මේ charts බලුවම මේ 1 peg ගියේ ඉඳන් ඇටැක් වෙනවා. ලුනා ගිහිල්ලා බැලුවොත් මොකද ලුනා කියන්නේ හරි low value එකක තිබිලා 100 වලට ගිහිල්ලා ඊට පස්සේ තමයි ඇටැක් එක ආවේ. දැන් ලුනා වලදී ඇටැක් එක ඔයගොල්ලෝ හොයලා බැලුවා නම් ලුනා ඇටැක් එක තිබෙන්නේ එක සෙලර් කෙනෙක් $4 billion worth Bitcoin අරගෙන ඒකෙන් $1 billion USD වලට හරවලා එයා USD වලට selling pressure එකක් ඇති කරනවා. ඊට පස්සේ USD වලට selling pressure එකක් ඇති කරාම depeg වෙනවා. depeg වෙලා ඊට පස්සේ panic selling එකේදී මොකද USD Luna අතර mechanism එක හැදෙන්නේ Luna burn කරලා USD හදනවා. USD burn කරලා Luna හදනවා. ඉතින් මේ දෙකෙන් arbitrage එකක් හැදිච්ච ගමන් වෙන්නේ මොකද? market එකේ USDT burn කර කර Luna හදන එක තමයි කරන්නේ. ඉතින් ඒක තමයි Luna supply එක මම හිතන්නේ දැන් තියෙනවා Luna supply එක
මේ තියෙන්නේ 6 trillion තියෙනවා. ඉතින් කියන්නේ USDT burn කර කර Luna හදන්න ගත්ත එකෙන් තමයි මේ DPEG හැදිලා මේ අර ගියේ. එතකොට Luna එකෙන් කරලා තිබ්බ දෙයක් තමයි ඒගොල්ලන්ගේ මේ ෆස්ට් ටයිම් නෙමේ DPEG එක වුණා. ඊට කලින් DPEG වෙලා තිබුණා ගිය අවුරුද්දේ මාර්ච් මැයි වල. ඉතින් ඒගොල්ලෝ කරපු දෙයක් තමයි අයිම DPEG එකක් ආවත් ඒකෙන් ප්‍රොටෙක්ට් වෙන්න කියලා මේගොල්ලෝ බිට්කොයින් අරගෙන තිබුණා 80000ක්. ඉතින් මේගොල්ලෝ කරපුවානේ බිට්කොයින් සෙල් කරන්න ගත්තම බිට්කොයින් සෙලින් ප්‍රෙෂර් එක හින්දා මාකට් එකේ තවත් ප්‍රෙෂර් එක වැඩි වෙලා බිට්කොයින් ප්‍රයිස් එක ඩ්‍රොප් වෙන්න ගත්තා. ඉතින් ඒකෙන් Luna ප්‍රයිස් එක ඩ්‍රොප් වෙනකොට මේක කන්ටිනියස් ඉෆෙක්ට් එක හින්දා USD peg එක කියන්නේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නේ නැහැ මේගොල්ලෝ හිතපු විදිහට. ඉතින් මේක මම හිතන්නේ බුරු කියන්න ඕනේ මටත් ලොකු ඉම්පැක්ට් එකක් වුණා. මගේ ලොකු amount එක USD දුණා තිබුණා. ඉතින් මට හිතන්නේ මේ ගොඩක් අයට ඉම්පැක්ට් එකලා තිබුණා. මේක ඇවිල්ලා හොඳ මම හිතන්නේ හොඳ පාඩමක්. කියන්නේ මම හැම වෙලෙම කියන දෙයක් තමයි පෝර්ට්ෆෝලියෝ එක මේන්ටේන් කරන්න. මොකද මට තියෙන ඉම්පැක්ට් එක ගොඩක් අඩු වුණා. මොකද මට පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන හින්දා. මොකද ස්ටේබල් කොයින් ගත්තත් ක්‍රිප්ටෝ කොයින්ස් ගත්තත් ඕනම දෙයක මම පෝර්ට්ෆෝලියෝ එකක් මේන්ටේන් කරනවා. ඉතින් ඒකින්ද මගේ එක පැත්තකින් ඩ්‍රොප් වෙනකොට අනිත් පැත්තෙන් මට ප්‍රොෆිට් වෙන්න පුළුවන්. මේක තමයි ප්‍රධාන වශයෙන් කියන්නේ අර DPEG එකෙන් තමයි Luna එක බ්‍රේක් වුණේ. ඊට පස්සේ දැනට මේගොල්ලෝ ඩිස්කෂන්ස් වගේක් යනවා මේක රීපෙග් කරන්න ටෙරා කොයින් එක ආයෙමත් අප් කරලා ගන්න. මම හිතන්නේ දැනට කිසිම පොසිබිලිටි එකක් තියෙනවයි කියලා ආයෙමත් ටෙරා ප්‍රොජෙක්ට් එක අප් කරලා ගන්න හරි. හැබැයි සමහරට ඒගොල්ලන්ට USD කොයින් එක අප් කරන්න පුළුවන් වෙයි. මේක දාලා තිබුණ මේගොල්ලන්ගේ ප්ලෑන් එකක් තියෙනවායි කියලා. මොකද ආයෙමත් දැන් ටෙරා බ්ලොක්චේන් එක බ්ලොක් කරලා තිබුණ පටන් අරන් මේගොල්ලෝ බලනවා USD එක කොලැටරල් කරලා. මොකද USD එකට කොලැටරල් එකක් තිබුණේ නැහැ. මේගොල්ලෝ ඒකින්ද බලනවා USD එකට කොලැටරල් එකක් හදලා USD coin එක මේක පික් කරලා හදන්න පුළුවන්ද කියන එක. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු අනිත් ස්ටේබල් කොයින්ස් ගැන. USD එකේ සිටුේෂන් එකක් හින්දා අපි ගියොත් දැනට තියෙන ලොකුම ස්ටේබල් කොයින් එක තමයි USDT. වඩ USDT සයිට් එකට ගියාම USDT coin එක ගැන ඔක්කොම හොයාගන්න. දැන් මෙතන ඔයාලට පුළුවන් ඕන account එකක් open කරලා. දැන් අපිට open කරන්න බෑ account එකක්. මොකද අපි සාමාන්‍ය retail එක කෙනෙක්. සාමාන්‍ය institution එකකට පුළුවන් මෙතන account එකක් open කරලා මේගොල්ලන්ගේ account එකක් open කරලා USD deposit කරලා ඒ වෙනට USDT අරගන්න. හරිද? එතකොට ඒ වගේම තමයි. ඔයාට ඕන මේ account එක තියෙන කෙනෙක්ට පුළුවන් අදාළ KYC වැඩ ටික ඔක්කොම complete කරාට පස්සේ market එකෙන් USDT අරගෙන මේගොල්ලන්ට දීලා මේගොල්ලන්ගේ USD කියන්නේ US dollar කියන USD currency එක එළියට අරගන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ 100% මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ back කරලා තියෙන්නේ කියලා. කියන්නේ හැම 1 USDT කියන්නේ 1 USD එකක් එකටම matching වෙන USD එකක් මේගොල්ලන්ගේ කියන්නේ මේකේ තියෙන මේගොල්ලන්ගේ financial කියන්නේ accounts වල හරි short term assets වල හරි තියෙනයි කියන එක. ඔයාලා බලන්න පුළුවන් දැන් මේගොල්ලන්ගේ කොයි මේ chains වල තියෙන්නේ. දැන් මේවල Tron වල කොච්චර තියෙනවද? දැන් Tron වල 38 billion තියෙනවා. මේකේ 36 billion තියෙනවා. දැන් බැලුවොත් මේගොල්ලෝගේ total එක 75 billion නේ.
ඒ කියන්නේ වැඩියෙන්ම තියෙන්නේ Tron එකේ Ethereum එක. ඊට පස්සේ Solana වල 2 billion nearly 2 billion. ඒ වගේ Omni ඒ chains වල කොච්චර තියෙනවද කියන එක බලන්න. ඉතින් USDT අරගෙන Tether වලින් Euro World coin එකක් තියෙනවා. Chinese CNH coin එකක් තියෙනවා. Gold token එක වෙනම තියෙනවා. අන්න මේ විදිහට මේගොල්ලන්ගේ තියෙන reserves උයි මොනවද තියෙන balance උයි reserves මේ තියෙන මේගොල්ලන්ගේ reserves. ඒ කියන්නේ කොච්චර cash and cash equivalents තියෙනවද කියන එක. USDT වල තිබ්බ issue එක තමයි මේගොල්ලෝ කිව්ව දේ තමයි issue එක තමයි මේගොල්ලන්ගේ කිව්වා මෙච්චර reports වල මෙච්චර තියෙනවා කිව්වට allegation එකක් ආව නෑ මේවා ඇත්තටම නෑයි කියන එක. මේගොල්ලෝ private එකක් හින්දා මේගොල්ලෝ openly audit reports publish කරේ නෑ. අන්න එතන තමයි USDT වලට ආපු ප්‍රශ්නයකට තිබුණේ. ඉතින් ගොඩක් අය හිතුවා USDT වල මේගොල්ලෝ කිව්වට assets තියෙනවායි කියලා මේගොල්ලන්ගේ ඇත්ත assets නෑ කියන එක. ඉතින් ඒ තව දෙයක් තමයි මේගොල්ලොත් අර අපෙන් ගන්න කියන්නේ දැන් අපි USDT ගන්නකොට මේගොල්ලන්ට ඩොලර්ස් දෙනවනේ. මේගොල්ලෝ ඒවා ගිහිල්ලා වෙන තැන් වල ඉන්වෙස්ට් කරනවා. ඉතින් හදිසියත් ඒ ඉන්වෙස්ට්මන්ට් එක වැරදුනොත් ඒ ඉම්පැක්ට් එක මේගොල්ලන්ට ඇවිල්ලා වදිනවා. ඉතින් ඒ වගේ දේවල් හින්දා මේගොල්ලෝ අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරන්න ඕනේ low risk assets වල high risk assets වල නෙමෙයි. ඉතින් USDT වල මේ details බලුවම නම් බය වෙන්න දෙයක් නැහැ කියන එක තමයි මට පේන්නේ. right ඊළඟට තියෙන coin එක බලමු stable coin එක. ඊළඟට තියෙන්නේ USD coin එක USDC. දැන් USDC එක අරගත්තා. USDC එකේ තියෙනවා 51 billion circulation එකක් තියෙනවා. මේගොල්ලොත් අර වගේම තමයි. මේගොල්ලොත් ඇවිල්ලා මේගොල්ලොට ඩොලර්ස් දීලා මේගොල්ලන්ගේ account එකක් හදලා ගන්න පුළුවන්. okay මේගොල්ලන්ගේ තියෙන්නේ අර කියන්නේ මේගොල්ලෝ 1 to 1 peg කරලා තියෙන්නේ මාකට් එකේ තියෙන හැම USDC එකකටම මේගොල්ලන් ගාව 1 USD fiat asset තියෙනයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. මේ දෙකම ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊළඟට තියෙන stable coin එක ගත්තොත් ඒකත් ඒ වගේම තමයි Binance USD. Binance USD හදලා තියෙන්නේ Paxos කියන Paxos project එකේ. මොකද Pax කියලා වෙනම stable coin එකක් තියෙනවා. ඉතින් ඒක Pax එකෙන්ම තමයි BUSD එකත් මේගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යව use කරනවා නම් stable coins මේ හොඳට හොයලා බලන්න ඕනේ තමන්ගේ stable coin එකට තියෙන මොනවද හදලා තියෙන්නේ මොන project එකෙන්ද හදලා තියෙන්නේ මොනවද තියෙන issues කියලා. ඉතින් දැනට BUSD වලට USDC වලට කිසිම market එකේ කිසිම issue එකක් ඇවිල්ලා නැහැ. USDT වලට විතරයි ඒගොල්ලන්ගේ treasury එකේ issue එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා දින මේගොල්ලන්ට කියන තරම් නෑයි කියන එක. ඉතින් ඒගොල්ලෝ ඒත් කාටවත් ඔප්පු කරන්න බැරි වෙලා තියෙනවා නෑ මේ නෑයි කියන එක. මොකද මේගොල්ලෝ පෙන්නලා තියෙනවා මේගොල්ලන්ගේ reports වල නෑ අපිට අවශ්‍ය තරමට USD තියෙනවායි කියන එක. සාමාන්‍යයෙන් මම කරන දෙයක් තමයි මම හැමදේම පෝර්ට්ෆෝලියෝ එකක් කියලා මගේ පෝර්ට්ෆෝලියෝ එකේ BUSD USDC ඒ වගේම USDT ඒ වගේම UST මේ coins හතරම මගේ තිබුණා. ඉතින් මගේ මේ හතරෙන් UST coins ටික තමයි මගේ impact කලින් crash එකේදී මට නැති වුණේ coins ටික. ඉතින් මගේ BUSD USDC ඒ coins ටික මගේ අවුලක් නැතුව තියෙන. ඉතින් ඒකයි මගේ impact එක මගේ පැත්තෙන් මට අඩු වුණේ. ඒ වගේම මම කියන්නේ ළඟදී ගත්ත decision එක
ළඟදී ගත්ත ඩිසිෂන් එකත් අනුව මම මගේ ස්ටේබල් කොයින්ස් USD notes වලට කන්වර්ට් කරලා තියාගෙන ඉන්නවා. හදිස්සිය මොන හරි කියන්නේ ඒකට මේන් රීසන් එක උනේ ලංකාවේ ඉකොනොමික් රීසන් එක. එක්කෙනෙක් අහන USDC Coinbase එකේ coin නෑ. USDC Coinbase එකේ coin නෑ නෙමෙයි. ඔයාලට මෙතන USDC එකට ගිහිල්ලා බලන්න පුළුවන්. USD එක manage කරන්නේ Circle කියලා වෙනම company එකක්. Coinbase එකත් එක්ක ඒගොල්ලන්ට කිසිම legal connectivity එකක් මම දන්න තරමින් නෑ. මේ තියෙන circle.com කියලා තියෙන්නේ circle කියන කම්පැනි එකෙන් තමයි කරන්නේ සාමාන්‍යයෙන් කියන්නේ ක්‍රිප්ටෝ කරන අතර තියෙනවා කියන්නේ දෙයක් තමයි ඒගොල්ලෝ කියන්නේ USDC coin එක තමයි හොඳම coin එක කියලා stable coins වලින් ඒත් කාටවත් මම කියන්නේ මගේ රිසර්ච් එක මට හම්බ වෙලා නැහැ කිසිම coin එකක් අරකට වඩා හොඳයි කියන එක. හැබැයි මම දැක්ක දෙයක් තමයි USDC coin එක ගොඩක් accept කරනවා ගොඩක් platform වලින් USDT වලට වඩා. right. එතකොට මේ ප්‍රශ්නයක් අහලා තිබුණා කෙනෙක් KMF form එකේදී මෙතනදී අහන්නේ USD peg එක break වෙච්ච එක ගැන. දැන් මෙතනදී ඒ කියන්නේ market එකේ තමයි මේ මාකට් එකේ තමයි මෙන්න මේ ඩීපෙක් එකක් වුණාට මෙතන USD ඩීපෙක් එකක් වුණාට හැබැයි මෙතන කොහෙම වෙලේකවත් කියන්නේ USD මම කිව්වේ එතන එක රිඩීම් කරගන්න පුළුවන් කියලා. ඒ රිඩීමේෂන් එකේ රිඩෙම්ෂන් එකේ ඩීපෙක් එකක් උනේ නැහැ. ඉතින් මම දකින දේ තමයි මාකට් එක පැනික් වෙලා කියන්නේ රීටේල් මාකට් එක මාකට් මේකර්ස්ලට USDT අඩු ප්‍රයිස් එකකට විකුණපු එකක් උනේ. ඒ අනුව හැබැයි ඒගොල්ලෝ හැබැයි කවුරුත් USDT වල තියෙන ඉෂුව එක තියෙන්නේ කවුරු හරි ගිහලා රිඩීම් කරනකොට කිව්වොත් ඒගොල්ලන්ට රිඩීම් කරනකොට අපි රිඩීම් කරන්න දෙන්නේ 100කට 98යි 95යි 94යි එතකොට තමයි ඇත්තම රියල් ඩීපෙක් එකක් වෙලා තියෙන්නේ. මම නම් මෙතන තනිකර දකින්නේ තනිකර මාකට් පැනික් සිටුේෂන් එකක් තමයි උනේ. ඉතින් ඒ වෙලාවේ USDT ගත්ත අයට නම් වඩා බෙනිෆිට් එකක් ආවා. හරි අපි යමු එතකොට මේ questions වලට යමු. එකෙක් අහලා දෙනවා what is the best investment in 2022-23 ඉතින් මම මෙහෙම දෙයක් කියනවා. දැන් මම හිතනවා ගොඩක් අය best investment එක කියලා අහුවම බලාපොරොත්තු වෙන මොකක් කර coins 4-5ක් මම කියයි කියලා. නෑ. මං කියන්නේ best investment is investment in yourself. ඒ කියන්නේ තමන්ගේ education එක, health එක, health and fitness අන්න මේ වගේ දේවල් තමන්ව improve කරගන්න invest කරන්න පුළුවන් හැම වෙලේම. මම දකින්නේ ඒක තමයි තමන්ට ඕන එක්කෙනෙක්ට දෙන හොඳම investment එක කියලා. මොකද මම අවුරුදු 6ක් 7ක් තිස්සේ මගේ education එකට invest කරා. crypto වලට එනකොටත් මම අවුරුදු 3ක් තිස්සේ crypto ඉගෙන ගන්න invest කරා. මට ටක් ගාලා කියලා අර coin එක මේ coin එක ගන්නවට වඩා මම 2015 වල මේක දැනගත්ත දවසේ ඉඳන් 2018 වෙනකම් මම කරේ මේක ගැන ස්ටඩි කරපු එක මට තියෙන පුළුවන් වෙච්ච හැම වෙලාවෙම. ඉතින් එතනින් තමයි මට පුළුවන් වෙන්නේ ඊළඟ අවුරුදු කියන්නේ 2018 පටන් අරන් 22 වෙනකොට එක්තරා ලෙවල් එකකට එන්න එනේ ක්‍රිප්ටෝ මාකට් එක. මම හිතන්නේ Luna USD වලින් මට nearly $10,000 loss. ඒත් මට මගේ කියන්නේ පටන් ගත්ත ඉන්වෙස්ට්මන්ට්ස් වල ඔක්කොමත් එක්ක බලුවම මම තාම 10 times profit.
ඉතින් ඒ ලෙවල් එකක ඉන්න පුළුවන් උනේ මම මගේ এডুকেෂන් එකට ගොඩක් ඉන්වෙස්ට් කරව හින්දා. Account staking platforms. airdrops වලට නම් සාම Cosmos තරම් airdrops දෙන වෙන කිසිම platform එකක් මම දැකලා නැහැ. ඉතින් ඔයාලට staking ගැන තවදුරටත් study කරන්න ඕන. ඔයාලට හොඳම තමයි මේ staking website එක තියෙනවා. ඒකට ගිහිල්ලා projects ගැන හොයලා බලන්න පුළුවන්. ඉතින් මේක ගිහිල්ලා බලන්න මොනවද හොඳ projects airdrops සාමාන්‍යයෙන් මම දන්න තරමින් නම් XRP වල දුන්න Songbird කියලා airdrop එකක් කියන ලොකු airdrop එකක් තාම කිසිම project එකක දෙනවා දැක්කේ නැහැ. ඉතින් එහෙම අලුතෙන් එකක් ආවොත් මම දන්න අනිවාර්යෙන් group එකේ කවුරු හරි දායි. ඒකින්ද group එකේ touch එකක් ඉන්න. Cosmos ගැන දැනගන්න ඕන නම් Cosmos group එකක් වෙනම තියෙන ලංකාවේ එකතු වෙලා කරන. ඒකට join වෙන්න. මේක ඔයාලට Cosmos එකේ එන updates ගැන දැනගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න බලවත් අහනවා is mining and trading of cryptocurrencies a threat to new natural environment and will it lead to an energy crash in global economy? මේව දෙයක්. trading ගත්තොත් ඒක crypto trading the futures sorry forex trading the stock market trading the කියන එක අදාළ නැහැ. trading කරන්න අනිවාර්යයෙන්ම use කරන්න platforms එකකින් අනිවාර්යයෙන්ම computers mesh කියන්නේ servers යන එකකින් අනිවාර්යයෙන්ම carbon footprint එක යනවම තමයි. ඒක ඉතින් crypto trading කරා මේක trading කරා කියන එකේ කිසිම අදාළත්වයක් නැහැ. ඕනම trading එකක ඒ carbon footprint එක යනවා. crypto වලට specific දෙයක් තමයි mining කියන එක. the mining කියන එක ගත්තොත් crypto mining වල සාමාන්‍යයෙන් mining කියලා දකින්නේ proof of work POW කියන method එකේ. මොකද අනිත් ඒවා ගත්තොත් ගොඩක් ඒවා තියෙන proof of history තියෙන සොරවන වල අන්න ඒ වගේ දේවල්. ඒ වගේම දැන් Algorand වල එනවා zero knowledge proof mechanisms. ඒ වුණා power centric නෑ. හැබැයි Bitcoin, Litecoin ඒ වගේ ඒවා තනිකර power centric POWs. Ethereum POW දැනට හැබැයි ඒගොල්ලෝ try කරනවා proof of stake කියන්නේ. ඉතින් POW කියන්නේ proof of work blockchains වල අනිවාර්යයෙන්ම energy issue එකක් තියෙනවා. ඒක තමයි ලොකු concern එකක් වෙලා තියෙන්නේ ගොඩක් අයට. හැබැයි මම මෙහෙම දෙයක් දකිනවා. මම ළඟදී දේවල් දැක්කේවත් එක්ක. ඉතින් මේ Bitcoin mining දැන් incentive එකක් හැටියට වැඩ කරනවා renewable energies වලට. දැන් ඔයගොල්ලෝ දන්නවානේ El Salvador වල volcanic power වලින් mine කරන්න පටන් ගන්න තියෙනවා. solar power mining තියෙනවා. අන්න ඒ වගේ renewable energy වලට adopt වෙන්න හොඳ option එකක් දෙනවා මේ crypto mining වලින්. ඒ වගේම මම report එකක් කියවුවා oil මොකද හරියට මතක නැහැ. ඒ ඇවිල්ලා සාමාන්‍ය wastage energy එකක් තියෙනවා. oil ද gas ද කියන එක හරියටම sure නැහැ. oil or gas industry එකේ wastage energy එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඒ wastage energy එක ඒගොල්ලෝ convert කරලා තියෙනවා Bitcoin mining වලට. කොහොමද ඒක use කරන්නේ නැත්නම් ඒ energy එක අනිවාර්යෙන් waste වෙනවා by product එකක් හැටියට industry එකේ. ඉතින් ඒගොල්ලෝ දැන් කරන්නේ ඒ wastage energy එක convert කරනවා Bitcoin mining වලට. Bitcoin වලට convert කරලා ඒ wastage එකෙන් ඒගොල්ලෝ income එකක් ගන්න බලන. ඉතින් ඒ වගේ දේවල් බැලුවම ඒ වගේම renewable energy වලට මිනිස්සු යොමු වෙන එක බැලුවම මම දකින්නේ mining ඉස්සරහට ගොඩක් දුරට incentive එකක් වෙයි renewable energy වලට.
එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා ආ දැනට යාගේ සැලරි එක USDT වලට කන්වර්ට් කරනවා ඔව් ඉතින් ඒක නම් මම දකින්නේ මම ඒකද මං හිතන්නේ මම ඒක කරන්නේ 2019 අන්තිමේ ඉඳන් ඒ දවස්වල ඉඳන්ම තමයි මට තේරුම් ගියේ රයිට් මේ ඩොලර් එක ඒ රුපියල කියන එක වර්ත් නෑ ඩොලර් වලට මූව් වෙන්න ඕනේ ඒ වගේම ඔය දවස්වල USDT ගන්න මාකට් එකේ තිබුණේ ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට USDT තමයි මාත් එකතු කරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අද ඔයාට පුළුවන් පොඩ්ඩක් එහාට මෙහාට ඇවිද්දොත් USD හොයාගන්න මාකට් එකේ විදි තියෙනවා. මොකද මම මගේ පෝර්ට්ෆෝලියෝ රිස්ක් මිටිගේෂන් එකක් හැටියට මම කිව්වා මම USDT කලෙක්ට් කරගත්තා. මම ගොඩක් වෙලාවට කරේ USDT USD වලට 1-to-1 exchange කරපු එක. මම ඉඳන් ඒක ලේසි කියලා. ඉතින් ඒකට පොඩ්ඩක් කන්ටෙක්ස්ට් ටිකක් තියෙන්න ඕනේ. එතකන් ඔයාට එහෙම නැත්නම් ඔයාට පුළුවන් USDT එකතු කරගෙන තියාගන්න long term. ඊට පස්සේ USDT ඔයාට low risk platform Celsius Nexo වගේ ඒවා පාවිච්චි කරලා ඒවයි බෝනස් අරගෙන ඒවා build කරගන්න opportunity එකක් තියෙනවා. Does regulated cryptocurrency doesn't violate principle of decentralization? Regulated cryptocurrency කිව්වම මම දකින්නේ ඒක වෙනම විදිහකට. මගේ personal view එක regulations තියෙන්න ඕනේ crypto වලට. ඒ කියන්නේ දැන් ඕන එක්කෙනෙක්ට fake crypto project එකක් පටන් ගන්න මිනිස්සුන්ව scam කරන්න පටන් ගත්තොත් crypto වලට තියෙන benefit කියන්නේ value එක එන්න නැති වෙලා යනවා. මොකද මිනිස්සු තනිකර Ponzi schemes උයි fake projects උයි ඇවිල්ලා මිනිස්සුන්ට loss කරාට පස්සේ crypto කියන එක මිනිස්සු පිළිගන්නේ නැති වෙනවා. ඉතින් අන්න ඒකින්ද crypto වලට එක්තරා දුරකට regulations තියෙන්න ඕනේ. එහෙම නැත්නම් regulations වලට අකමැති නම් ඉතින් එතන risk එක ඒ crypto වල invest කරන අය අරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ හොඳ උදාහරණයක් අයමත් යන් Luna UST වලට දැන් කියලා තියෙනවා හැම ස්ටේබල් කොයින් එකක්ම රෙගියුලේට් කරන්න යනවායි කියලා ගවර්න්මන්ට්ස් වලින්. ඒ කියන්නේ ඉස්සරහට තම කැමති වෙච්ච ඵලයට තමන්න ස්ටේබල් කොයින් එක හදන්න බැරි වෙනවා. ඉතින් ඒකට හේතුව උනේ UST ඉඳලා Luna ඉඳලා ඩොලර් බිලියන ගාණක් losses වුණා ලෝකෙ වටේ මිනිස්සුන්ට. මම ඇත්තට කියන්න දන්නේ සමහර සුයිසයිඩ් කරගත්තයි කියලා දාලා තිබුණා. ඉතින් අන්න ඒ වගේ හේතුන් මත regulations ඒ වගේම පිරිමින් schemes වල මිනිස්සුන්ව බේරන්න regulations එක්තරා දුරකට ඕනේ වෙයි. ඉතින් දැනට උනා regulated වෙන එකම cryptocurrency රටවල වල bitcoin විතරයි. මොකද El Salvador වල bitcoin legal tender එකක් හැටියට අරන් තියෙනවා. ඉතින් මේ වගේම තාම Ethereum එකත් ඒගොල්ලෝ පිළි අරගන්න bitcoin විතරයි. ඉතින් තව රටවල් කීපයක් පිළිගන්නවා. ඒ වගේම මම දැක්කා El Salvador president tweet එකක් දාලා තිබ්බා රටවල් 40ක් එකතු වෙනවා කියලා El Salvador මේ වීක් එකේ bitcoin ගැන කතා කරන්නේ. ඉතින් මම දැක්ක ලෝකෙ වටේ මේ South Asia වලින් පාකිස්තාන නේපාලෙ තිබුණා. ඊළඟට ගොඩක් ඇෆ්‍රිකන් ලතින් ඇමරිකන් කන්ට්‍රීස් තමයි තිබුණේ. ඉතින් ඒගොල්ලෝ බලන්නේ bitcoin කියන එක රෙගුලේට් කරලා ඒගොල්ලන්ට acceptance එකක් දෙන්න. ඉතින් decentralization නැති වෙයිද? නැහැ. decentralization නැති වෙන්නේ නැහැ. regulated una decentralized හදන්න පුළුවන්. මොකද bitcoin regulated දැන් bitcoin regulated කියන්නේ bitcoin වලට legal acceptance එක තියෙනවා කියන්නේ bitcoin regulated. ඒත් ඒක decentralization එකට කිසිම impact එකක් කරන්නේ නැහැ. දැන් El Salvador government එකේ ඒක මයින්ඩ් කරනවා. එතකොට මොකද වෙන්නේ decentralization එක තව ඒක support කරනවා. මොකද තව මයින්ඩ් කරනවා කියන්නේ තව validators ලා එකතු වෙනවා. එතකොට තව validators ලා වැඩි වෙන්න network එකේ decentralization එක වැඩි වෙලා strong වෙනවා. ඒකෙන්ද regulations මම දකින්නේ නැහැ කිසිම impact එකක් තියෙනවයි කියලා decentralizations වලට. Will the role of traditional financial system decline due to development of cryptocurrencies? මම ඇවිල්ලා traditional finance වල වැඩ කරපු කෙනෙක් අවුරුදු ගාණක් audit firms වල ඊට පස්සේ ලංකාවේ stock exchange එකේ මගේ view එක ඇවිල්ලා traditional finance නැති වෙන්නේ නැහැ. traditional finance තියෙයි. ඒකත් එක්කම cryptos develop වෙයි. එක්තරා දවසක් කියන්නේ මම දන්නේ දැනටම central bank digital currencies කියලා පාවිච්චි කරනවා.
ඉතින් ඒගොල්ලෝ central bank digital currencies create කරයි. ඉතින් එතකොට වෙන්නේ මුලින්ම කාසි ඒ කියන්නේ යකඩ වලින් හැදුවේ coin මුදල්. ඊළඟට කොළ වලින් ඊළඟට credit card දාම plastic ඒ වගේ blockchain වලට ගෙනාවත් ඒක crypto එකක් වෙන්නේ. මොකද ඔයාලට blockchain එකෙත් unlimited mint කරන්න පුළුවන්. ඉතින් මේ minting possibility එක ඒගොල්ලෝ මොකද blockchain කියන්නේ coins mint කරනවටත් වඩා paper minting printing කරනවටත් වඩා හරි cost effective mechanism එකක් වෙනවා. blockchain එකක් උඩ ඕනම තමන්ගේ රටේ කියන්නේ තමන්ගේ රටේ coin එක හදන්න develop කරන්න පටන් ගන්නවා. මොකද digital world එක තව ඉස්සර 100කට යන 100ක් විතර යනකොට plastic cards ඒ වගේ පාවිච්චි කරන වෙනකොට app එකකින් use කරන්න හොඳම option එක වෙන්නේ blockchain based currencies වෙනවා. ඉතින් රටකට පුළුවන් තමන්ගේ රටේ currency එක blockchain based කරන්න. එතකොට කියනවා ඒවට central bank digital currencies කියලා. cryptos නෙමෙයි ඒවා. එතන එක ප්‍රශ්න කාලා තියෙනවා when should we put money in the bear market? Find the bottom of the market. මම කලින් කිව්වා මාකට් එකේ টොප් එකයි බොටම් එකයි කාටවත් ගන්න බෑ. ඉතින් Tamanට ගැලපෙන plan එකක්. සාමාන්‍යයෙන් මම use කරන්නේ DCA plan එක. අන්න ඒ වගේ තමන්ගේ long term plan එකක් පාවිච්චි තමන්ගේ capital එක understand කරලා Tamanට ගැලපෙන plan එකක් හදාගන්න එක තමයි bestම විදිය. right. ඊට පස්සේ කාටවත් ප්‍රශ්නයක් තියෙනවා නම් unmute කරලා අහන්න පුළුවන්. USDT to USD convert කරන්න physical ද? ඔව් USDT මම USDT ආවල මම ඒගොල්ලන්ගෙන් මම ගත්තා $100 bill notes එකතු කීපයක් එකතු කරගෙන තියෙනවා දැනට. LKR USD එක ගැන ඉතින් මොකුත් කියන්න දෙයක් නැහැ. LKR එකට මොකද වෙන්නේ කියලා සෙෂන් එකක් කරා ඒක බලන්න පුළුවන් ඕගොල්ලන්ට. ඉතින් එහාට වැඩි දෙයක් මම දකින්නේ නැහැ කියන්න තරම් දෙයක් තියෙනවායි කියලා. දැනට Central Bank එකෙන් 360 වලට peg කරලා තියෙනවා ඩොලර් එක. ඉතින් අපි බලමු දැන් මේ holiday week එක ඉවර වෙලා operational week එක පටන් ගත්තම කොහොම වෙයිද කියලා. මොකද මම last Friday පෙටා වලින් check කරාම පෙටාවල rate එක මට දුන්නේ 405 කියලා USDT notes වලට. ඉතින් ඒක තමයි මම දකින්නේ. ඉතින් මම දැනට තාමත් convince නෑ ලංකාවේ මොකද්ද ලංකා කියන්නේ රුපිය එක ස්ට්‍රෝං වෙයි කියන එක නෑ. මොකද මේක පෙග් කරලා තමයි පල්ලෙහාට ගෙනාවේ. ඉතින් මේක මම දකින්නේ හදිස්සියක් මේ ගාමන්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන අලුත් ගාමන්ට් එකේ මොන හරි සක්සස්ෆුල් දෙයක් ගෙනේ කියලා. එහෙම කරේ නැත්නම් අනිවාර්යෙන් අපිට ලොකු ක්‍රයිසිස් එකක් ඉස්සරහට මූණ පාන්න වෙන්න තියෙන chances වැඩි. පෙග් කරනවා කියන්නේ මොකද්ද? පෙග් කරනවා කියන්නේ value එක match කරනවා. කියන්නේ $1 equals 360 rupees කියලා confirm කරලා පෙග් කරගන්න. එතකොට ඒක 1 to 1. ඒක match කරලා තියෙනවා. එතකොට USDT 1 එකක් ඩොලර් එකකට USDT එකකට USD එකකට පෙග් කරලා තියෙනවා. ඒ කියන්නේ එක ඒගොල්ලෝ ඔෆිෂියලි පෙග් කරලා තියෙනවා. මේ පෙග් එක බ්‍රේක් කරන එකට තමයි මාකට් එකේ වොලටිලිටි එක ඇති වෙන්නේ.
ඩිසෙන්ට්‍රලයිසේෂන් වැඩි වුණාට මාකට් මේකර්ස්ලා මැනිපුලේට් කරද්දී සෙන්ට්‍රලයිස් ගතියක් දැනෙනවා මාකට් එකට තියෙනවා නේද? මෙහෙමයි. ඩිසෙන්ට්‍රලයිස් කියන්නේ ඔයා බලන්න ඕන කොයින් එකක මාකට් මේකර්ස්ලාට කොච්චර වැලු වොලියුම් එකක් තියෙනවද කියලා. මාකට් මේකර්ස්ලාගේ වොලියුම් එක වැඩි නම් රයිට් මැනිපුලේෂන් සෙන්ට්‍රලයිස් ගතිය වැඩි. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් ඩොජ් කොයින් වගේ කොයින් එකක් ගත්තම ඒකේ වේල්ස්ලාට තියෙන වොලියුම් එක වැඩි හින්දා ඒක කියන්නේ මැනිපුලේට් කරන තියෙන possibility එක වැඩි. හැබැයි Bitcoin හරි Ethereum හරි ගත්තා සාමාන්‍යයෙන් එහෙම කියන්නේ ලොකු වොලියුම් එකක් නැහැ. හැබැයි ලොකු වොලියුම් එකක් එකතු කරගෙන කාට හරි මාකට් එක ක්‍රෑෂ් කරන්න පුළුවන් කියන එක concept එක මෙලා කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් හදිසියක් දැන් Luna Foundation එකේ 80,000 Bitcoin sell කරා. එතකොට ලොකු මාකට් එක වොලියුම් එකක් යවනකොට එතනදී ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. DCA කරනකොට ඩොට් ලින්ක් හොඳද? ඉතින් මෙහෙමයි. ඔයා මේ රිසර්ච් කරලා බලන්න ඕනේ ඩොට් එකයි ලින්ක් එකයි ඔයා විශ්වාස කරනවාද කියන එක. මොකද මම පර්සනලි මේ වෙලාවේ කිසිම කොයින් එකක් DCA කරන්න අඩු ගානේ DCA කරන එකම කොයින් එක Bitcoin විතරයි. ඒ අරන්න වෙන කිසිම කොයින් එකක් මොකද මම කියන්නේ මට අදාළ නැහැ up the down the කියන එක මම හැම සතියෙම Bitcoin ගන්නවා. අඩු ගානේ $25ක Bitcoin ගන්නවා මම. ඉතින් ඒ අරෙන්න මම හැම කොයින් එකක්ම මොකද මම layer 1 coins වගේක් ගිය මාස වල මොකද Luna මම කරා ඊට පස්සේ නිය කරා BNB කරා ඒ ටික ඔක්කොම දැනට නවත්තලා තියෙනවා මොකද මාකට් එක මම දකින්නේ ළඟදී වෙච්ච crash එකත් එක්ක මම මගේ DCA frequency ගොඩක් අඩු කරලා දීලා Bitcoin වලට අරගෙන අනිත් ඒවා මම monthly review කරලා බලනවා මට worth අලුතෙන් buy එකක් කරන එක නැද්ද කියන එක. එහෙම නැත්නම් මම buy කරන්න යන්නේ නැහැ. right මම session එක නවත්තන්න යන්නේ. වීඩියෝ එක හෙට නැත්නම් අනිද්දා වෙනකොට මම මේක recording එක YouTube එකට දාලා share කරන්නම් ඔක්කොලත් එක්කම. හරි එහෙනම් ආකෝ ඔක්කොලට thank you කියනවා. ආයෙත් ලබන මාසේ මේ වගේ session එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගලන්ට තියෙන ප්‍රශ්න තියෙනවා නම් next week වගේ form එකක් release කරන්න. එතකොට ඔයගලන්ට ඒකේ document කරලා තියන්න පුළුවන්. එතකොට මට පුළුවන් වෙලාවට බලලා ඒවට ඕන විස්තර ටික එකතු කරලා තියන්න.